ආයෙත් දරුවනේ අද අපි කතා කරමු 2015 ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ B කොටස දෙවෙනි ප්‍රශ්නය. හරි අපි ප්‍රශ්නේ විග්‍රහ බලමු. රූපේ දැක්වෙන්නේ සමාන කොටස් 4කින් සමාන බෙදි සැරසිල්ලකි. එහි එක් කොටසක් වන්නේ ABCQ මල් පෙති හැඩති කොටසක් අඩංගු පැත්තක දිග 14 cm වන ABCD සමචතුරස්‍රයකි. මෙහි ABCD හා AQCB යන කේන්ද්‍ර පිළිවෙලින් B හා කේන්ද්‍රික ඛණ්ඩ වේ. ළමයි එකපාරටම කියවුවට පස්සේ කිසි දෙයක් තේරුම් නැහැ නේද ළමයි? හරි. අපි දැන් මේක ටිකෙන් ටික කියවලා ළමයි මේක ගැටලු ලියා කරනවා. ළමයි මෙහෙම කාර්යකට ගියාම ළමයි එකපාරට කියවුවාම මුල් ප්‍රශ්නේ එකපාරට කියවන ප්‍රශ්න ළමයි ඔළුවට යන්නේ නැහැ. ඒ නිසා ඔයා ඒ ගානේ ටිකෙන් ටික කියවලා අදාළව මාර්ක් කරගෙන අදාළ වෙන් කරන ළමයි ප්‍රශ්න වලට දාගන්න. ගොඩක් අය ළමයි මේ ප්‍රශ්නේ අමාරු කරන්නේ ඒකයි. ඔයා කෙලිම ප්‍රශ්නේ කියවගෙන යනවා මෙන්න දෙයක් තේරෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. ටිකෙන් ටික මේක ලියා ගන්නවා. ඔය ගම්තිය තමයි තියෙන්නේ ඒ වගේ පොඩ්ඩක් ගැටලු ඒකයි. හිමින් සැරේ පොඩ කියවලා උඩ දාගන්න හරිම ලේසි. බලමු මොකද අපි කියන්නේ කියලා බලන්න. ළමයි මගේ රූප ගැන ඉතල හිතන්න එපා ළමයි මේක මේ බෝඩ් එකේ ළමයි මේකේ ලස්සන රූප අඳින්න බෑ. අනිත් මම චිත්‍රාත්මක ළමයි කරේ මම කරේ සංගීත ඒ සින්දු කියන්න බෑ. මේ ඒ නිසා ළමයි මේක ගැන ඉතල හිතන්න එපා. මම මේ පුළුවන් ආකාරය තමයි ඇඳලා තියෙන්නේ. ඔය ටික ලස්සන අඳින්න බෑ. හරි ඒ නිසා ඒක හිතන්න එපා. ඔයා වහගේ ආස්තන බක්ස් දෙක බලා ගන්න. හරි අපි බලමු. රූපේ දැක්වෙන සමාන කොටස් 4කින් සමාන පිටසරසිලි. ළමයි. පිටසරසිලක් තියෙන සමාන කොටස් 4ක් තියෙන්නේ. මේ සමාන කොටස් 4ක් තියෙනවා. සමාන කොටස් 4ක් තියෙනවා. එහි එක් කොටසක් වන්නේ ABCQ. ළමයි ABCQ කියන්නේ මොකද්ද? ABCQ මල් පෙත්තක්. මල් පෙත්ත තමයි හඳුන්වන්නේ. ABCQ මෙන්න මේ මල් පෙත්ත. ABCQ මල් පෙත්ත හැඩති කොටස අඩංගු පැත්තක දිග. මේ මල් පෙත්ත අඩංගු වෙලා තියෙන මොකක් කොහෙද ළමයි? ABCD කියන සමචතුරස්‍රය. ළමයි සමචතුරස්‍රය කියන්නේ පැති හතරම සමානයි. සමචතුරස්‍රය කියන්නේ පැති හතරම සමානයි. මෙන්න මේ ABCD සමචතුරස්‍රය ඇතුලේ තමයි තියෙන්නේ ABCQ කියන මල් පෙත්ත. තේරෙනවද? එතකොට මෙයා මෙතන කියනවා අර ABCD සමචතුරස්‍රයේ පැත්තක දිග 14යි. තමයි පැත්තක දිග 14 කියන්නේ පැති හතරෙම දිග 14 තමයි. නේද? මේ පැත්තේ 14යි, මේ පැත්තේ 14යි, මේ පැත්තේ 14යි, මේ පැත්තේ 14යි. ඒ සමචතුරස්‍රයනේ. හරක් දිගටම කියවන්න යමු. මෙහි ABCD හා ABCD මෙන්න මේක ගන්න. ඒ මම ගාන පැහැදිලි මාර්ක් කරන්න. ABCD මෙන්න මේක. මොකක්ද මේ තියෙන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ නේද? කේන්ද්‍රික ඛණ්ඩයක් මේ අන්න ඒකේ අන්න ඒ කේන්ද්‍රික ඛණ්ඩේ හරි මෙතන කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. මේක ළමයි කේන්ද්‍රය. කේන්ද්‍රය දීලු පාන්න මේ දීලු. තමයි කේන්ද්‍රය කියන්නේ මොකද්ද? වෘත්තයක මැදින් කොටස. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකද්ද තමයි? වෘත්තයකින් හැදලා තියෙන කොටස. කෑල්ල. උදාහරණයක් වශයෙන් නම් මෙන්න වෘත්තයක්. රූප ගැන හිතන්න එපා. මෙන්න කේන්ද්‍රය. හතර කේන්ද්‍රය මේක කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මෙන්න ඔය කෑල්ල. ඔන්න ඕක සමානව කලින්න. අන්න. දැක්කා මේ කෑල්ල මෙතන තියෙන්නේ. එතකොට වෘත්තයෙන් කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ වෘත්තයෙන් කෑල්ල. එතකොට මේ වෘත්තයේ කෑල්ල කේන්ද්‍රය තමයි මේ තියෙන්නේ. තේරුණාද? එතකොට මේ ABCD කියන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රය දීලු. පැහැදිලි? ඊළඟ බලමු. AQCB. AQCB. තව කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මම මේ රතු පැහැට මාර්ක් කරන්න. AQB මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රය බීලු. තේරුණා නේද? මෙතන කේන්ද්‍රික ඛණ්ඩ. හරි. ඊළඟට කියනවා පහත ගණනය කිරීම සඳහා අවශ්‍ය තැන්හි අගය
722 ලෙස ගන්නවා. අපි දන්නවා pi කියන 722 කියලා. හැබැයි මෙයා මෙතන අපිට උදාහරණ වශයෙන් එක මතක් කරලා දීලා තියෙනවා. බලන්න මේ එක්සෑම් කොච්චර ලේසිද කියලා ඔයාලට උදව් කරලා දීලා තියෙනවා. ඉලක්කම බලන්න. එයාගේ මතක් කරලා දීලා තියෙනවා. හරි අපි පළවෙනි ප්‍රශ්නට යමු. පළවෙනි ප්‍රශ්නට යමු අපි. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABC ත්‍රිකෝණයේ බලන්න ABC ත්‍රිකෝණය කියන්නේ මොකක්ද කියලා? ABC මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. ළම ත්‍රිකෝණයේ වර්ගඵල සූත්‍රය මොකක්ද? භාගය ගුණ කිරීම ආධාරය ගුණ කිරීම ලම්බ උස. භාගය ගුණ කිරීම ආධාරය ගුණ කිරීම ලම්බ උස. හරි ළමයි. හරි. ත්‍රිකෝණයේ වර්ගඵල සූත්‍රය මොකද්ද? ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගය ගුණ කිරීම ආධාරණය ගුණ කිරීම ලම්බ උස. ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගය ගුණ කිරීම ආධාරය ගුණ කිරීම ලම්බ උස. හරි අපි දැන් බලමු මේ ත්‍රිකෝණයේ ආධාරය මොකද්ද ලම්බ උස මොකද්ද? දැන් ත්‍රිකෝණයම නම් මෙන්න මේකනේ. අපි ඒක පැත්තකට දාමු ඒක මෙන්න ගමු. වෙනම ගමු ඒක. ඕක තමයි ත්‍රිකෝණය. මොනවා මෙහෙම ගත්තා. එතකොට මේක පැත්තකට 14යිනේ. එතකොට මේ ත්‍රිකෝණය නම් අපි පාදය ගමු මේක. ආධාරික මේක ගමු. එහෙනම් ලම්බ උස මේකනේ. නේද? ඇයි මේක 14යි මේකත් 14. එතකොට අපි මේක පාදේ කියලා මේක ගත්තොත් එහෙම ලම්බ උස වෙන්නේ මේක. නේද? හරි බලමු. එතකොට භාගය ආධාරකය 14යි ලම්බ උස 14. නේද? මේ වද 12 වෙන බලන්න. දෙක තියෙන යටනේ. මෙටි උඩ. එතකොට යටනේ කපන්න පුළුවන් නේ. එතකොට 14ට දෙකේ වුණා 7යි. දෙකට දෙකේ වුණා 1. ඉතින් මේ ගොඩනගා තියෙන්නේ 7 වරක් 14 කීයද? මම මේ වෙලාවේ ගොඩනගා ලේසි කරන්න කියලා දෙන්න. ඔයාලා කොහොමද 7 වරක් වල 10න් පස්සේ ටික දන්නවනේ. දැන් මේ 14 දෙකට කඩා ගන්න. 10යි 4යි. 7 වරක් 10 70යි. 7 වරක් 4 28යි. එතකොට 70 28යි 98යි. හරිම සරලයි නේද? මම ආයෙ පැහැදිලි කරන්න. දැන් 4ක් 14 එකපාරට අපිට උඩට එන්නේ නැහැ. එනවා මෙහෙම කරන්න. මේ 14 දෙකකට බෙදන්න. 10යි 4යි. එතකොට 7 වරක් 10 70යි. 7 වරක් 4 28යි. 70යි 28යි එකතු කරන්න. 90. එතකොට 7 වරක් 10 කියන්නේ 98යි. හරිද? සරලයි. එතකොට මේක දැන් මොනවද අපෙන් අහන්න තියෙන්නේ? දැන් අහන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය නම. දැන් මෙහෙම දැම්මම හරියනවද? ලකුණු හම්බෙන්නේ නැහැ. මොනවද මේ රුපියල්? සෙන්ටිමීටරද? මිලිමීටරද? කිලෝමීටරද? මොනවා එකක් දාන්න කරනවා. එතකොට මෙතන තියෙන සෙන්ටිමීටර වෙන තමයි තියෙන්නේ. එතකොට සෙන්ටිමීටර වෙන මෙතන තිබ්බේ. නේද? එහෙනම් මේක වර්ග සෙන්ටිමීටර වෙන්න. වර්ගඵලය දාගන්න වර්ග සෙන්ටිමීටර. සෙන්ටිමීටර නම් වර්ග සෙන්ටිමීටර. මීටර නම් වර්ග මීටර. මෙතන දාන්න ඕනේ වර්ග සෙන්ටිමීටර 98. හරි අපි දෙවෙනි ප්‍රශ්නට යමු. AQCB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. AQCB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. සාමාන්‍යයෙන් කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ වෘත්තයක කෑල්ලක් නේද? වෘත්තයක වර්ගඵලය යන්නේ πr වර්ගය. නේද? කේන්ද්‍රික ඛණ්ඩය වලම πr වර්ගයෙන් ගුණ කරනවා අදාළ කෝණය. නේද? දැන් මේ උදාහරණයක් වශයෙන් මෙන්න ගමු වෘත්තයක්. හරි ලස්සන වෘත්තයක්. මේ වෘත්තයක්. වෘත්තයක තමයි වර්ගඵල ගන්න πr වර්ගය ගන්න. හරිද? එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් හදන වෘත්තය කියවනේ. දැන් ඕකේ වෘත්තය නම් මෙන්න කේන්ද්‍රික ඛණ්ඩයක් කොහොමද? දැන් මේ කොටස නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ කොටස වගේ එකක් මෙතන තියෙන්නේ අපිට හොයන්න. නේද? එතකොට මෙතන ආරේ 14ක් එන්නේ නැහැ. වර්ගය හැටියට. නේද? එතකොට මෙන්න මෙතන කෝණයක් තියෙනවා ළමයි. දැන් බලන්න මෙතන තියෙන්නේ මොන කෝණයක්ද? ඍජු කෝණයක් නේද මේ? සමාන තුරස්යක තියෙන ඍජු කෝණනේ. දැන් මෙතන අංශක
90 තියෙන්නේ. හරි. එතකොට ළමයි දැන් මුළු වෘත්තයක වර්ගඵල 5r වර්ගයෙන් නම් කේන්ද්‍රික ඛණ්ඩයක අපි මේක හොයන්න මුළු වෘත්තය හොයලා මේ කෝණෙ මේක වෙනස් වෙනවා වෙන වෙනවා තියෙන්නේ. අංශක 90 කෝණයක් නේ තියෙන්නේ. අපි ඒ කෝණය ගුණ කරනවා. අදාළ 360න් 90 දැන් මෙතන මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ එනවා. පැහැදිලි? හරි. එතකොට හරි අපිට කියනවා AQCB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න. ABCQ AQCB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය නම් කෙටි ලියන්න ඔයාලා දිගට ලියා ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි කොහොමද හරිනේ? 5r වර්ගය ගුණ කිරීම 360න් ඊට කියන්නේ මොකක්ද තමයි? ඊට කියන්නේ කෝණය අංශක කරා. තේරුණාද? එතකොට මේ කෝණය අංශක කරා කීයද? අංශක 90යි. දැන් උදාහරණ වශයෙන් මේ වඩාම පැහැදිලි කරන්න මෙන්න මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය තියෙන්නේ. බලන්න මම රූප ලස්සන. මේ හැකියාව කාටවත් දැනගන්න. මෙතන ලස්සන චිත්‍ර අඳින්න බෑ. මම සංගීත කරනත් මෙතන ලස්සන චිත්‍ර අඳින්න කියනවා නේ. හරි. එතකොට මෙතන අංශක 90යි. මේක 14 සෙන්ටිමීටර. මේ පැත්තේ 14යි සෙන්ටිමීටර. තමයි මේ ඊට කියන්නේ මෙන්න මේ අංශක ගන්න. මෙතන 90 නේ. එතකොට අපි මේක දාමු 5 කියන්නේ අපි ඉස්සර කියන්නේ 7න් 22යි ගුණ කිරීම අරය නම කීයද? r ගෙන අරයනේ 14යි අරය දෙකක් r2 r වර්ගය නේද? අය වර්ගය කියන්නේ නම දෙකක් නේද? r දෙකක් ලියන්න ඕනේ. දෙපාරක් තුන වෙන්න ඕනේ. ළමයි 360න් 90යි. එවනද? හරි. ළමයි වල මෙතන මෙන්න මෙතන දැන් 300ට ලොකුයි නේද? මෙන්න මෙයාගේ මෙන්න ගණන් ටිකක් තියෙනවා. දැන් මේ 360න් මේකට මේ මම මේ සම්බන්ධව කතා කරන්නේ 360න් 90ම සමානයි කියන මේ භාගය පොඩි කරමු. 9 1යි 30යි 9 4යි. 360න් 90 කියන්නේ 4න් එකයි. මෙතන 4ක දැම්මම ලේසි කරා. නේද? 180යි 360න් 180 කියනවා දෙකෙන් එකයි. 18 ඒවා 18 එකයි 32 දෙක. නේද? එතකොට 120 360 මේක අපුවා 12 12 එකයි 32 12 තුන. ආවම ගොඩක් පුරනවා. 360න් 60 කියනම 6න් එකයි. තේරුණාද? අන්න ඒවා ඔයාලට පුළුවන් අන්න කෙටි කරන මෙන්න මේ කෙටි එක මතක තියාගන්න. ඒතර මේ 300 වල මොකද ගුණ කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ. හරි මෙතන දාන්න පුළුවන් 360 90 කියන්නේ 4 එක දාන්න එක ලේසි. නේද? නැත්නම් 300 වල ගුණ කරන්න ගියාම අමාරු වෙන්නේ. ඒතර මේක 4න් එකයි. 360 90 කියන්නේ 4න් එකයි සුළු කරලා ගන්න පුළුවන්. හරි අපි දැන් මේක බලමු. තමයි මේ ගුණ කිරීම වලදී ඔය බලන්න ඔයාලා කපන්න ගුණ ඒවා තියෙනවා කියන්නේ. උඩ යටයි. බලමු. මේ 7 කැපෙනවා. 4 7 ඒවා එකයි 14 7 ඒවා දෙකයි. ඊට පස්සේ තමයි මේ 4යි මේ 2යි කැපෙනවා. 2 2 ඒවා එකයි 4 2 ඒවා දෙකයි. එහෙනම් තමයි තව පුළුවන් නේ. මෙතන මොනවා 14 දෙකෙන් කපන්න පුළුවන් 22 දෙකෙන් කපන්න පුළුවන්. අපි 14 කපමුකෝ. 2 2 ඒවා එකයි 14 2 ඒවා 7යි. දැන් ඔක්කොම කැපිලා ගියාට පස්සේ ඉතුරු වෙනවා 22 ගුණ කිරීම 4 මෙහෙ දාලා උත්තර දෙන්න දෙන්නත් කමන්නේ නැහැ. මම දැන් ඔයාලට පැහැදිලිව ලියුවේ. 22 7ෙන් ගුණ කරන්න තියෙන්නේ. නේද තමයි? මම ඉස්සලා වගේ මේ ගුණ කරලා ලේසි තමයි කතා කරන්නේ. 20යි 2යි. 22 දෙකට බෙදන්න. 22 දෙකට බෙදන්න. 20යි 2යි. 7 වරක් 20. කිව්ව 4ක් 20. 7 වරක් 10 නම් 70. 4ක් 20 140යි. 140යි. 7 වරක් 2 14යි. 156යි.
4 තේරුණා නේද? 4ක් 20 140යි 4ක් 14 144 154 ගුණ කරලා ලේසි කරනවා. නැත්නම් අන්න පැත්තක මේක ගුණ කරන්න බෑ නේද? 4ක් චක්‍රේ 22 කරගන්න දන්නේ නැහැ. අන්න ලේසි කරනවා. අල්ලගන්න මේක. 4ක් 20 140යි 4ක් 2 14යි. 144යි 154යි 154යි මොනවද තමයි? කිලෝමීටරද? නෑ වර්ග සෙන්ටිමීටර. එතකොට AQCB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල ළමයි 154යි වර්ග සෙන්ටිමීටර. හරි අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. මල් පෙති 60ති ABCQ කොටසේ වර්ගඵලය සොයන්න. දැන් මොකක්ද අපි අහන්නේ? ABCQ ABCQ මේ එක මල් පෙත්තක වර්ගඵලය වෙනවා. තමයි මල් පෙති වල වර්ගඵල සූත්‍රය බලලා ගන්නවද? මල් පෙත්තක වර්ගඵලය ශ්‍රීමේ සූත්‍රය. මම දන්නේ නැහැ. ඉතලම එහෙම සූත්‍රයක් නැහැ නේ. එහෙනම් එහෙම සූත්‍රයක් නැත්නම් මෙන්න අපේ ක්‍රමයක් තියෙන්නේ නේද? හරි. මෙන්න මේ මල් පෙත්තේ වර්ගඵලය තමයි අපිට හොයන්න තියෙන්නේ. හරිද? දැන් ළමයි අපිට මල් පෙත්තක වර්ගඵල සූත්‍ර නැහැනේ. එහෙනම් බලමු මේ මල් පෙත්තේ හැදිලා තියෙන්නේ කිනම් ආකාරයකද? තමයි මෙන්න මේ මල් පෙත්තේ හැදිලා තියෙන්නේ මෙන්න මේ පොඩි මේ මල් පෙති භාගයයි මෙන්න මේ මල් පෙති භාගයයි මේ මල් පෙති භාගයයි එකතු වෙලානේ නේද? මෙන්න මේ මල් පෙති භාගයයි මේ මල් පෙති භාගයයි හරි. එතකොට අපි බලමු ළමයි අපිට පුළුවන් නම් මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයාගන්න. ඒ වගේ දෙකක් නම් මුළු මල් පෙති මේ දෙකට බෙදලා ගන්න තියෙන්නේ නේද? මෙන්න මේ පොඩි කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන් නම් ඒක දෙකෙන් ගුණ කරාම මුල්ලුකේ වර්ගඵලය එන්නේ. එනවාද? මේ මල් පෙත්ත හැදිලා තියෙන අපිට හොයන්න ඕනේ ABCQ මල් පෙත්තේ වර්ගඵලය නම් එහෙම මල් පෙත්තේ වර්ගඵලන සූත්‍රයක් නැත්තම් අපි වෙන ක්‍රමයක් බලන්න නේද? එතකොට මේ මල් පෙත්තේ හැදිලා තියෙන්නේ මෙන්න මේ පොඩි මල් පෙති භාග දෙක එකතු වෙලා මේ මල් පෙති භාගය මේ මල් පෙති භාගය එකතු වෙලා එතකොට තේරුණාද තමයි? එතකොට මේ මල් පෙති භාගයයි මේ මල් පෙති භාගය එකතු වෙලා නෙමෙයි අපි හොයන්න තියෙන මුළු මල් පෙත්තේ වර්ගඵලය හැදෙන්නේ නේද? ඒතර අපිට මෙන්න මේ මල් පෙති භාගයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඒක දෙකෙන් ගුණ කරලා මුළු මල් පෙත්තේ වර්ගඵලය එනව නේද? දැන් අපි බලමු මෙන්න මේ පොඩි මල් පෙති භාගයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? බලමු මේ මල් පෙති භාගය හැදෙන්නේ තියෙන්නේ කොහොමද? මම අන්න ක්‍රමයක් තියෙනවා. මට ක්‍රමයක් හිතුණා. ඔයාලට හිතුණාද? දැන් බලන්න. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ නේද මේ මල් පෙති භාගය හැදෙන්නේ. එතකොට මෙන්න විලා ගැහුවාම ළමයි ඔයාලට පේනවා ඉතින් රූප දෙකක් පේනවද? එකක් පේනවා ළමයි මෙන්න මේක. ABC ත්‍රිකෝණය වල පේනවද? ඊළඟට තමයි ABCQ කේන්ද්‍රික ඛණ්ඩය පේනවද? ළමයි මේක අපි වෙනම හදලා ගන්නද? දැන් අපිට මම හිතන් දීන්නේ දක්ෂෙක්. හරි. ඔන්න බලන්න අදින් දැක්කද? මම කවුරුද? හරි. මෙන්න මේකනේ අපිට මෙන්න මේ මල් පෙත්ත කියන්නේ මේකනේ. නේද? වෙනම ගත්තවල් දේශි වෙන්න. ඒක ගන්නම තුනනේ. හරි. එතකොට ළමයි ඔයාලට මේකේ මොනවද දෙකක් පේනවද? පේනවනේ මේ ABC ත්‍රිකෝණය පේනවා. ABCQ කේන්ද්‍රික ඛණ්ඩය පේනවා. එතකොට ළමයි අපිට හොයන්න ඕනේ මෙන්න මේ කොටසේ වර්ගඵලය නම් ඒ කොටසේ වර්ගඵලය හොයන්න අපි මෙලෝදියක් දැනගන්න නැත්නම් වර්ගඵලය හොයන්න වෙන සූත්‍රයක් නැත්නම් අපිට හොයන්න තියෙන්නේ මොකක්ද? අපි හොයනවා මේ කොටස ගන්න මොකද කරන්න ඕනේ? මේ ABCQ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් අඩු කරනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. තේරුණාද? මේ ඔක්කොමගේ මේ ටික අඩු කරලා මේක ඉතුරු වෙනවා.
පැහැදිලිද? එතකොට මේ ටික හොයාගත්තට පස්සේ ඒක දෙකෙන් මොන කරා මුල් පෙත්තේ එනවනේ. හරි. එතකොට කරන්න මොකද්ද? A B C Q කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලයේ A B C ත්‍රිකෝණයේ වර්ගඵලය අනු කරගන්න. එතකොට මෙන්න මේ පොඩි කොටසේ වර්ගඵලය එනවා. ඒ වර්ගඵලය දෙකෙන් මොන කරාම මේ මාර්ග පෙත්තේ වර්ගඵලය එනවා. ළමයි දැක්කද? දැන් අපිට ABC වර්ග ත්‍රිකෝණයේ වර්ගඵල හොයන්නේ ඇයි? ABCQ කේන්ද්‍රිකයන්ගේ වර්ගඵල හොයන්නේ ඇයි? ඔන්න ඔතන එන්න තමයි. අපිට කල්පනා කරන්න ඇයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය එහෙම? අන්න ඒවා තමයි ගණිතයෙන් ළමයි කල්පනා කරගන්න. කටපාඩම් කරන දෙයක් නෙමෙයි. වාගේ කල්පනා කිරීමේ හැකියාව, හිතීමේ හැකියාව වාර වැඩි නම් වාර කරන්න හදන්න ලේසි. හරි. එතකොට බලමු දැන් අපිට කරන්න දෙන්නේ මොකද්ද? මේ පෙත්තේ මේ මල් පෙත්තේ වර්ගඵලය හොයන්න නම් අපිට මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ පොඩි මල් පෙත්තේ හොයාගන්න නම් මොකද්ද? A B C Q කේන්ද්‍ර ඛණ්ඩයෙන් අඩු කරනවා A B C ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් අපේ දෙන්න යන්නම හොයලා තියෙන්නේ. ආයතන ගණනය කේන්ද්‍ර ඛණ්ඩ වර්ගඵල දාගත්ත 154යි අඩු කරනවා ABC ත්‍රිකෝණ වර්ගඵල දාගත්ත 98යි. නේද? එතකොට මේකෙන් අඩු කරාම උත්තර එනවා 56යි. 56යි වර්ග සෙන්ටිමීටර. තමයි මේ 56 එන්නේ අර මෙන්න මේ එක මල් පෙත්තකනේ. මල් පෙත්ත මේ එක මල් පෙත්ති භාගයකනේ. ඒ වගේ දෙකක් නෙමෙයි මුළු මල් පෙත්ති. එතකොට තමයි අපි ලියනවා මෙතන ළමයි අන්තිමට උත්තරය APCQ වර්ගඵලය සමානයි 56 ගුණ කිරීම 112යි වර්ග සෙන්ටිමීටර. හරිද ළමයි? එතකොට තේරෙනව නේද? අපිට හොයන්න ඕනේ මෙන්න මේ මල් පෙත්තේ වර්ගඵලය. අපිට මල් පෙත්තේ වර්ගඵල ගන්න සූත්‍රයක් අපි දන්නේ නැහැ. අපි වෙන ක්‍රමයකට යනවා. අද මේ අපිට අහලා තියෙන මල් පෙත්තේ වර්ගඵලය මල් පෙත්ත හැදිලා තියෙන ළමයි මේ මල් පෙති භාග කොටස් දෙක එකතු වෙන්නේ. මේ එතකොට මම මෙන්න මේ කොටස පිළිවෙල ගන්න බැලුවාම ඒ කොටසේදී මෙන්න මේ පොඩි කොටසම දාගෙන තමයි බැලුවා. ඊට පස්සේ තමයි මේ කොටස ඇදලා තියෙන්නේ බැලුවාම මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය එකතු වෙනවා. එතකොට අපි මොකද කරේ? මේ ABCQ කියන කේන්ද්‍රික ඛණ්ඩේ ABC කියන ත්‍රිකෝණේ වර්ගඵල අඩු කරා මෙන්න මේක ආවා. නේද? අපි එක මල් පෙත්තක හොයාගත්ත 56 කියලා වර්ගඵලය. ඒ වගේ මල් පෙත් දෙකකින් මේ ලොකු මල් පෙත් හැදලා තියෙන්නේ. නේද? එතකොට ලොකු මල් පෙත් හැදලා තියෙන්නේ මේ පොඩි මල් පෙත් භාගවල දෙකකින්. දෙක. එතකොට 56 දෙකෙන් මොන කරා 112 ආවා මේ APCQ කියන මල් පෙත්තේ වර්ගඵලය. තේරුණා නේද?